හරි ඔයගොල්ලෝ මේක ලියාගත්තද? මේක ලියා ගන්න. මෙතන තියෙන්නේ එතයින් තියෙන්නේ ප්‍රොපයින් බියුටයින් ඊට පස්සේ මෙතිල් පෙන්ටයින් නේද? එහෙම තියෙන්නේ. ඒ ටික බලන්න ඊවල ඵලයක් ලියන්න. හරි. හරි. ඔය එක ලියාගත්තා නකොල්නේ. ඊට පස්සේ තුන්වෙනි එක ලියන්න තුන්වෙනි ප්‍රතික්‍රියාව අපි පළවෙනි කිව්වේ ඇල්කේන දෙවෙනි එක ඇල්කී සෝරි මේ පළවෙනි කිව්වේ මේ ඇල්කීන මගින් දෙවෙනි එක ඇල්කයින මගින් තුන්වෙනි එක ළමයි ඇල්ඩිහයිඩ් හා කීටෝන මගින් ඇල්ඩිහයිඩ් හා කීටෝන මගින් ඇල්ඩිහයිඩ් හා කීටෝන මගින් මෙහෙම තුන්වෙනි ප්‍රතික්‍රියාව හරි ඇල්ඩිහයිඩ් හා කීටෝන මගින්. ඒ කියන්නේ ඇල්කේනයක් හදාගන්න පුළුවන් ක්‍රම ළමයි. මේ ඇල්ඩිහයිඩ් හා කීටෝන වලට මම පොඩ්ඩක් හඳුන්වලා දෙනවා. මේ ඇල්ඩිහයිඩ් හා කීටෝන අපි කාබනයිල් සංයෝග කියලා කියනවා. හරිද? කාබනයිල් සංයෝග තමයි මේ වලට පොදු වෙච්ච නම. කාබනයිල් නැත්නම් කාබනිල් සංයෝග. හරි මේ කාබනයිල් සංයෝගයක තියෙන පොදු ලක්ෂණය තමයි මෙන්න මෙහෙම මේ කාබන් ඔක්සිජන් ඩබල් බොන්ඩ් එකක්. මෙන්න මෙහෙම තියෙනවනේ. කාබන් දාමයක මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. ඔහොම තියෙනවා නම් ඔබ කාබොනයිල් ගෲප් එකක් කාබන කාණ්ඩයක් කියලා කියනවා. මේ සංයෝග ආය අපි එයත් එක්ක ඉන්න අනෙත් කාණ්ඩය පදනම් කරගෙන අපි මේක තව වර්ගීකරණය කරන මේ විදිහට කොටස් දෙකකට වර්ග කරන එකක් තමයි ඇල්ඩිහයිඩ්. අනිත් එක කීටෝන. හරි ඇල්ඩිහයිඩ් හා කීටෝන. ඉතින් මේ ඇල්ඩිහයිඩ් කියන එක මෙහෙම වෙන්න ළමයි. බලන්නකෝ ඇල්ඩිහයිඩ් එකේ තියෙන වෙනස. මේ දැන් ඔයගොල්ලන්ට මේක පොඩ්ඩක් තේරුම් ගන්න. කාබන් දාමයක මේ කාබන් පරමාණුවකට ද්විත්ව බන්ධන O එකක් සහිතව මෙන්න මේ විදිහට හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවනම් කාබන් දාමයක මෙන්න මෙහෙම ද්විත්ව බන්ධන O එකත් එක්ක මේ පැත්තට හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවනම් මෙන්න මේක ඇල්ඩිහයිඩක් කියලා කියනවා. මේක තමයි ඇල්ඩිහයිඩ් කාණ්ඩය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ගෲප් එක තියෙනවනම් අපි ඒ සංයෝගය ඇල්ඩිහයිඩක් කියලා හඳුන්වනවා. ඊට පස්සේ කීටෝනයක් කියලා කියන්නේ මෙහෙම. මේ කාබන් ඔක්සිජන් ද්විත්ව බන්ධන හො තියෙන අතරේ දෙපැත්ත තියෙන R කාණ්ඩ. මේ පැත්තේ R මේ පැත්තේ R. එහෙම වුණාම මේක අපි කීටෝනයක් කියලා කියනවා. දෙපැත්තම තියෙන කාබන් පරමාණු. හරි. මෙතන කාබන් එකක් මෙතනත් කාබන් තමයි තියෙන්නේ. ඔන්නෝම ගෲප් එකක් තියෙනවා නම් අපි ඒක සාමාන්‍ය කීටෝනයක් කියලා කියනවා. ඔන්නෝම වර්ගීකරණය කරන ඇල්ඩිහයිඩ් සහ කීටෝන. ඉතින් මේ සංයෝග දෙවර්ගයම අපිට පුළුවන් එකම ප්‍රතිකාරකයකින් ඒ කියන්නේ එකම වර්ගයේ ප්‍රතික්‍රියාවකින් අපිට පුළුවන් ඇල්කේනයක් බවට පරිවර්තනය කරන්න. අපි ඒක තමයි හඳුනගෙන හදන්නේ. හරි. පොඩ්ඩක් මම කියන එක මුලින් ලියා ගන්න. කියන්නේ කාබනයිල් සංයෝගය අනුව කාබනයිල් සංයෝගය අනුව කාබනයිල් සංයෝගය අනුව C ද්විත්ව බන්ධන O මෙහෙම හරි. මේ තියෙන්නේ C ද්විත්ව බන්ධන O කාණ්ඩයක් සහිත සංයෝග වේ. C ද්විත්ව බන්ධන O කාණ්ඩයක් සහිත සංයෝග වේ. මෙම කාණ්ඩයේ කාබන් පරමාණුවට එක් පැත්තකින් හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධ වී ඇතනම් එක් පැත්තකින් හයිඩ්‍රජන් H පරමාණුවක් සම්බන්ධ වී ඇතනම්
එය ඇල්ඩිහයිඩයක් ලෙස හඳුන්වයි. එය ඇල්ඩිහයිඩයක් ලෙස හඳුන්වයි. ඇල්ඩිහයිඩයක් ලෙස හඳුන්වයි. හරි. වරහන් තුල CHO කාණ්ඩය සහ සංයෝග මෙහෙම. CHO කාණ්ඩය සහ සංයෝග. වරහන් තුල යන CHO කාණ්ඩය සහ සංයෝග වේ. මෙහෙම CHO කියලා ලියන. මෙහෙමත් ලියන කෙටි කරලා. හරි. CHO COH නෙවෙයි CHO. හරි. CHO කාණ්ඩය සහ සංයෝග වේ. ඊට පස්සේ ලියන කාබනයිල් කාණ්ඩයට කාබනයිල් කාබන් පරමාණුවට කාබනයිල් කාබන් පරමාණුවට දෙපසින්ම කාබන් පරමාණු සහිත සංයෝග කාබන් පරමාණු සහිත කාණ්ඩ කාබන් පරමාණු සහිත කොටස් කියලා නකො කාබන් පරමාණු සහිත කොටස් බැඳී ඇතනම් කාබන් පරමාණු බැඳී ඇතනම් ඒවා කීටෝන ලෙස හඳුන්වයි. ඒවා කීටෝන ලෙස හඳුන්වයි. ඒවා කීටෝන ලෙස හඳුන්වයි. හරි. මේක ලියා ගන්න සටහන. හරි. ඔය වගේ උදාහරණ මම කීපෙලුවා මේ සරහන් ලියා ගන්න. පොඩියට හරි. ප්‍රතික්‍රියාවට ඔයගොල්ලෝ මේ හරියට අවශ්‍ය පාට භාවිතා කරන්න ලියන තැන් වලට හරි අවශ්‍ය ප්‍රතික්‍රියා කොටු කරගන්න රතු පාටින් යෝදාම අපි අන්තිම මතක තියාගන්න මේ ප්‍රතික්‍රියා විතරයි මේවා ඔක්කොම ඕනේ නැහැ. හරි. නෝට් එක මතක තියාගත්ත මේ කියවුවම තේරෙනවනේ අපහු ඒ ප්‍රතික්‍රියා දැන් මතක හිටිනෝනේ. හරි. ලියනකොළම ඊට පස්සේ මේක හරියට ළමයි. රූල කරලා යන දැන් ඇල්ඩිහයිඩ් හා කීටෝන වලට ඇල්ඩිහයිඩ් හා කීටෝන වලට සිංක් සංරසය හරි. සිංක් සංරසය නැත්නම් මෙහෙම ඉසඩෙන් ලියලා වරහන් තුල කොටු වරහන් තුල HG. හරි. සිංක් කොටු වරහන් තුල HG මර්කරි කියන එක. හරි. සිංක් සංරසය සමග සාන්ද්‍ර HCl හරි. සාන්ද්‍ර HCl යෙදීමෙන් සිංක් සංරස සමග සාන්ද්‍ර HCl යෙදීමෙන් ඇල්ඩිහයිඩ් හා කීටෝන අනුරූප ඇල්කේන බවට පත්වේ.
හරි කොහොම තමයි ඇල්ඩිහයිඩ් හැදෙන්නේ අන්තිමට RCH3 මේක ඇල්කේනේ. කොහොම පුළුවන්. තවත් ඕන අපි කීටෝන වෙනම කිව්වොත් එහෙම RC මිත්‍ර බන්ධන OR R වලින් කියන කාබන් තියනවා කියන එක ඇල්කිල් කාණ්ඩ තියනවා කියන R වල අදහස් කරන්නේ. මේකට දැම්මොත් එහෙම සිං සාන්ද්‍රසය සමග සාන්ද්‍ර HCl මේකත් පුළුවන් අනුරූප ඇල්කේනේ බවට පත් කරන්න. RCHH R කොහොම හරි ළමයි ඔන්න පුළුවන්. මෙන්න මේක අපි කොටු කර ගන්න මේ සමස්ත කොටස මේක ලියා ගන්න. හරි මෙයා ඇල්ඩිහයිඩය මේ කීටෝන් එක එහා පැත්තේ ඉන්නේ ඇල්කේන හරි එහෙම පුළුවන් ගන්න. හරිද මේ ටික? හරි ඊට පස්සේ උදාහරණ බලමු. මම මේක මකනවා. ලියාගත්තන ඔයගොල්ලෝ මකනවා. හරිද ළමයි? හරිනේ අංජුනි? හරි සර්. හරි. මෙතන තියෙන RCHO ඒක RCH3 බවට පත් වෙනවා. අපි බලමු උදාහරණයක්. මම මේ යටින් එකක් ලියන්නකො එතකොට ඊට මම මේක හරි. ඒක උදාහරණයක් එක්සැම්පල් එක ලියන පළවෙනි එක CH3 CHO මේ කාබන් දෙකක් තියෙන ඇල්ඩිහයිඩයක්. මේක එතනල් කියලා කියනවා. පස්සේ මේක ගැන සාකච්ඡා කරමු නාමකරණ එහෙම. මේකට දානවා සිංසන් රසය. සිංසන් රසයත් එක්ක සාන්ද්‍ර HCl. සාන්ද්‍ර ලියන්න අවශ්‍යයි. හරි? සාන්ද්‍ර HCl හැදෙනවා CH3 මේ අන්තිම කොටස මේකත් H පරමාණු දෙකක් සම්බන්ධ කරලා CH3 කාණ්ඩයක් බවට පත් වෙනවා. නිසා මේක CH3 ම තමයි තියෙන්නේ. CH3 හරි? අපි ඊට පස්සේ කීටෝනයක් ගත්තොත් CH3 CO CH3 බලන්න ඒකේ කාබන් තුනක් තියෙන කීටෝනයක් මේකට දාන්නේ කලින් වගේම සිං සංරසයයි සාන්ද්‍ර HClයි. මේකෙදි මොකද වෙන්නේ? මේකෙදි මේ කාබන් පළවෙනි කොටස CH3 හැම වෙනවා. දෙවැනියට දීච්ච කාබොනයිල් කාණ්ඩය මෙන්න මේ කාබොනයිල් කාණ්ඩයට දෙපැත්තට ඔක්සිජන් අයින් වෙලා හයිඩ්‍රජන් පරමාණු දෙකක් එනවා. එහෙම වුණාන් පස්සේ CH2 CH3 ඔන්න ඔහම සම්බන්ධ වෙනවා. හරි? ඒක අපි ප්‍රොපේන් කියලා කියන හදින ඵලය. හරි. ඊට ලියා ගන්න කොයිද එක? තම උදාහරණ දෙයක් දෙන උඩින් මේක ලියා ගන්න කොහොමද? මෙහෙම මේ වගේ එකක්. දිග වැඩි වුණාට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඒකම තමයි ලැබෙන්නේ. සාන්ද්‍ර HCl. CO හරිද? ලියන බානේ දෙකත් හතරක් වෙනවා.
හරිද මේක? එතකොට මේකේ CH3 CH2 CH2 මේක අන්තිමට CHO තියෙන එක CH3 බවට පත් වෙනවා. හයිඩ්‍රජන් පරමාණු දෙකක් වෙනවා ඔයක අයින් වෙලා. එතකොට එහෙම නම් පස්සේ ඒක ඇල්කේනයක්. මෙතනත් එහෙමයි CH3 මේ C දීප්ත බන්ධන ඔයක කාබෝනයිල් කාණ්ඩය ඒ O එක අයින් වෙලා එතනට H දෙකක් එනවා. ඒක CH2 වෙනවා. අනිත් කැලේ හැමම CH CH3 CH3 එහෙම හැදෙනවා. හරි ඒක තමයි හැදෙන සමීකරණ. ඒක හැමම වෙනවා. හරි ළමයි. ඒවා ඕන නම් කරගෙන කරන්න පුළුවන්. හරි. කොහොම තමයි ඇල්ඩිහයිඩ් සහ කීටෝන වලින් අපි මොක ලබා ගන්න. හරි එහෙම ප්‍රතික්‍රියාවක් තියෙනවා. දැන් ඔන්න ඔය ප්‍රතික්‍රියා 3-4ක් තමයි අතරින් කිව්වොත් මේ වර්ග වලින් කිව්වොත් ඇල්කීන මගින් ඇල්කයින මගින් ඇල්ඩිහයිඩ් මගින් කීටෝන අපි දෙක එකට කතා කරේ. ඒ නිසා ප්‍රතික්‍රියා වර්ග 4කින් අපිට පුළුවන් ඇල්කේන ලබා ගන්න ඔය ටික විතරයි තියෙන්නේ. හරි ඇල්කේන හදන්න පුළුවන් ක්‍රම ඔච්චරයි. ඊට පස්සේ අපි ගියොත් මේ ඇල්කේන වල ප්‍රතික්‍රියා වලට අපි ඇල්කේන සිදු කරන ප්‍රතික්‍රියා එකයි තියෙන අපි ඉගෙන කතා කරනවා. හරි මාතෘකාව ලියන්න. ඇල්කේන වල ප්‍රතික්‍රියා. හරි හරි ඇල්කේන වල ප්‍රතික්‍රියා. හරි ඇල්කේන වල ප්‍රතික්‍රියා. ඇල්කේන වල ප්‍රතික්‍රියා වලට මම ප්‍රතික්‍රියාවක් ගන්නවා. ඒක තමයි මේ අපිට සිලබස් එකේ තියෙන එකම ප්‍රතික්‍රියාව ඇල්කේන වලට. ඇල්කේනක් අපිට පුළුවන් ඇල්කිල් හෙලයිඩයක් බවට පරිවර්තනය කරන්න. හරි. ඒ නිසා මේ ඇල්කිල් හෙලයිඩ් නිපදවන ප්‍රතික්‍රියාව කියලා කියන්න පුළුවන්. හරි මේක ඇල්කින් මේ අපි ඇල්කේන දක්වන එකම ප්‍රතික්‍රියාව. මේක ගොඩක් වැදගත්. ඒක අපි මේ කතා කරනවා ඇල්කේන වල මේ මුක්ත කණ්ඩ ආකලන ප්‍රතික්‍රියා කියලාත් කියනවා. හරි. එහෙම. අපි ඇල්කේන වල ප්‍රතික්‍රියා කියන තැනම ලියමු. මාතෘකාව තප්පරක් දෙන්න. හරි. එතනට ලියන්න. මුක්ත කණ්ඩ මුක්ත කණ්ඩ ආදේශ ප්‍රතික්‍රියා. හරි මුක්ත කණ්ඩ ආදේශ ප්‍රතික්‍රියා. හරි ඇල්කේන වල ප්‍රතික්‍රියා කොටු කරා මුක්ත කණ්ඩ ආදේශ ප්‍රතික්‍රියා. ප්‍රතික්‍රියා වර්ගීකරණය කරන ආදේශ ආකලන ඊට පස්සේ ඒවට සම්බන්ධ වෙන මුක්ත කණ්ඩ කියලා කොටස් තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝෆයිල, නියුක්ලියෝෆයිල එහෙම ප්‍රතික්‍රියා. අපි කියලා දැන් මොකක්ද මුක්ත කණ්ඩකයක් කියන්නේ? ඉංග්‍රීසියෙන් කියන්නේ මේකට මේ ෆ්‍රී රැඩිකල් එකක්. මුක්ත කණ්ඩකයක් කියලා කියන්නේ ෆ්‍රී රැඩිකල් එකක්. ඒක සම්පූර්ණ ප්‍රතික්‍රියා උගන්වනවා. ඒ නිසා මේක ගොඩක් හොඳ අහගෙන ඉන්න. හරි මේක ගොඩක් වැදගත්. ඒ නිසා අහගෙන ඉන්න. මේ ප්‍රතික්‍රියා පැත්තම ගොඩක් ඕන වෙන්නේ. මම නිපදවීම කියලා අලුතින් කිව්වට ඕවා මේ සමහර පන්තිවල උගන්වන්නේ නිපදවීම කියලා උගන්වන්නේ නැහැ. ඔක්කොම ප්‍රතික්‍රියා සෙට් එක දීගෙන යනවා. ඉතින් නිපදවීමක් කියන්නේ ප්‍රතික්‍රියාවක්මනේ. ඒ නිසා ඒගොල්ලෝ වැරදිත් නැහැ. මම මෙතන කතා කරන මට ඕන නිසා මම මේ ටික කතා කරන වෙන වෙන. මෙතන මම දෙසරක් විතර මේක උගන්වන එකම දේ. හරි. ඒ නිසා අහලට අල්ල ගන්න පුළුවන්. මුක්ත කණ්ඩක ආදේශ ප්‍රතික්‍රියා තමයි මේ ප්‍රතික්‍රියා පැත්ත තියෙන්නේ. ඒතකොට මේ ප්‍රතික්‍රියාව හරි වැදගත්. අපිට මේක මතක තියාගන්න කොහොමද වෙන්නේ? ඒ කියන්නේ ප්‍රතික්‍රියාවල අපි මෙතන උගන්වන ප්‍රතික්‍රියාවේ හැදෙන ඵලයක් විතර නෙවෙයි. ඒක හැදෙන්නේ කොහොමද කියන එක. ඒකට අපි යාන්ත්‍රණය කියලා කියනවා. ප්‍රතික්‍රියාවක් ළමයි එක පියවරකින් ලිව්වට ඔක එක පියවරකින් වෙන්නේ නැහැ. තේරෙනවද? අපි ප්‍රතික්‍රියක දාලා අදාළ උත්තරක එහෙම දාලා ටික වෙලාවකින් ඵලය ලබා ගන්නවා. හැබැයි ඕක හදන්න, ඒ කියන්නේ ප්‍රතික්‍රියකේ ඵලය බවට පත් කරන්න, එයා ගොඩක් පියවර ප්‍රමාණයක් පහු කරනවා. අන්නේ පහු කරන පියවර වලට අපි කියනවා ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය කියලා. අන්නේ ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය අපි මෙතන උගන්වනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ මොනවද වෙන්නේ, කොහොමද මේක වෙන්නේ කියන එක අපි උගන්වනවා ළමයි. ඒ නිසා ගොඩක් වැදගත්. ඔයගොල්ලෝ කලින් අහලා නැති එකක්. ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණයත් ඉගෙන ගන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාව හරහා. මුලින් බලමු ඇල්කේන වල ප්‍රතික්‍රියා මොනවද කියලා. ඇල්කේන වල ප්‍රතික්‍රියා තියෙන ළමයි ගොඩක් නැහැ. එකයි. ඒක තමයි අපිට පුළුවන් ඇල්කේනයක් ක්ලෝරිනීකරණය කරන්න. ඇල්කේන එක හයිඩ්‍රජන් පරමාණුවක් වෙනකොට මේ ක්ලෝරීන් පරමාණුවක් සම්බන්ධ කරන්න පුළුවන්. ආදේශයක් කියලා කියනවා. අන්න ඒක අපි මෙතන සාකච්ඡා කරනවා. හරි. අනුමාත්‍රිකාව ලියන්නේ මේක යටතේම මීතේන් ක්ලෝරිනීකරණය. මම සාකච්ඡා කරන්නේ මීතේන්.
හරි මීතේන් ක්ලෝරිනීකරණය මීතේන් වලට ක්ලෝරින් දාන එක හරි මෙහෙම කියන්න මුක්ත කණ්ඩ ආදේශ ප්‍රතික්‍රියා කියලා ලියලාද මීතේන් ක්ලෝරිනීකරණය ඔව් පොදුවේ මේක ලියන්න මුක්ත කණ්ඩ ආදේශ ප්‍රතික්‍රියා කියන්නේ මෙයාගේ පොදුවේ ප්‍රතික්‍රියා සෙට් එක අපි ওই සෙට් එකකින් එක ප්‍රතික්‍රියාවක් තමයි සාකච්ඡා කරන්නේ ඒක තමයි මෙයා හරි ඒ මුක්ත කණ්ඩ කියන්නේ මොනවද කියන එක ඒ හරහා කියලා දෙන්නම් ප්‍රතික්‍රියාවට මේ පොදුවේ කියන්නේ ඇල්කේන වල ප්‍රතික්‍රියා කියන එකට පොදුවේ යෙදෙන ප්‍රතික්‍රියා වර්ගය තමයි මුක්ත කණ්ඩක ආදේශ ප්‍රතික්‍රියා. එතකොට ඒකෙන් අපි එකක් හදාරනවා. ඒක තමයි මීතේන් ගැන හදාරනවා. මීතේන් වල ක්ලෝරිනීකරණ හදාරනවා. අපි කියලා දෙනවා මොකද්ද කියන එක හරි. අණු අංකය ඇල්කේන වල මේ මාතෘකාව ලිව්වේ ඇල්කේන වල ප්‍රතික්‍රියා. ඒ කියන්නේ ලිව්වා මුක්ත කණ්ඩ වල ආදේශ ප්‍රතික්‍රියා. මුක්ත කණ්ඩ ආදේශ ප්‍රතික්‍රියා ඊට පස්සේ ඒකට යටින් ලියන පළවෙනි අණු මාතෘකාව මීතේන් ක්ලෝරිනීකරණය. හරි ලියන්න. ඒ අර්ථය ලියන්නමයි මීතේන් වායුව CH4 වායුව සමග මීතේන් වායුව සමග ක්ලෝරින් වායුව මිශ්‍ර කර Cl2 වායුව මිශ්‍ර කර මීතේන් වායුව සමග ක්ලෝරින් වායුව මිශ්‍ර කර විසරිත හිරුවෙලිය හමුවේ විසරිත හිරුවෙලිය හමුවේ ප්‍රතික්‍රියා කරවීමෙන් විසරිත හිරුවෙලිය හමුවේ ප්‍රතික්‍රියා කරවීමෙන් මීතේන් වල හයිඩ්‍රජන් පරමාණු වෙනුවට මීතේන් වල හයිඩ්‍රජන් සයි වාක්‍ය අපෝ කියනවා මුල මොකක්ද කිව්වේ එතන මොකද්ද මේ සුරේෂ් මම මේ වාක්‍ය පොඩක් කිව්වා මීතේන් වල හයිඩ්‍රජන් පරමාණු වෙනුවට ඔව් ඒ වාක්‍ය කිව්වේ අපි මීතේන් වල හයිඩ්‍රජන් පරමාණු වෙනුවට H පරමාණු වෙනුවට ක්ලෝරින් පරමාණු ආදේශ කළ හැක. ක්ලෝරින් පරමාණු Cl පරමාණු ආදේශ කළ හැක. මේ ආකාරයෙන් සියලුම ඇල්කේන ක්ලෝරිනීකරණය කළ හැකි අතර මේ ආකාරයෙන් සියලුම ඇල්කේන ක්ලෝරිනීකරණය කළ හැකි අතර එම ප්‍රතික්‍රියා මුක්ත කණ්ඩ ආදේශ ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. වෙන පාඩක ලියා ගන්න. මුක්ත කණ්ඩ ආදේශ ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. එම ප්‍රතික්‍රියා මුක්ත කණ්ඩ ආදේශ ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. හරි ළමයි මෙහෙම වෙන්නේ බලන්නකෝ හරි මුලින්ම මේ අහගන්න ළමයි මේ පළවෙනි ප්‍රතික්‍රියාව මීතේන් කියන්නේ CH4 නේ කාබන් වලට H4ක් ඉන්නවා හරි ළමයි අපි මීතේන් වායුව අරගෙන ඒ වායුව ක්ලෝරින් වායුවක මිශ්‍ර කරනවා ක්ලෝරින් එක මිශ්‍ර කරනවා අවශ්‍ය ප්‍රමාණයම ඒ මවුල ප්‍රමාණය මිශ්‍ර කරනවා හරි මිශ්‍ර කරලා HNU කියලා කියන්නේ පාරජම්බුල විකිරණ හරි පාරජම්බුල විකිරණ ලබාගෙන හිරුවෙන් ලබා ගන්න පුළුවන් නැත්නම් වෙනමම કૃතිමව පාරජම්බුල එළිය නිකුත් කරන බල්බ් එකට ඇලුවොත් හරි ඒ නිසා එහෙම Cl2 HNU ලියන්නේ HNU කියන්නේ
මේ ශක්තිය කියන එක. හරි ඒක පාර ජම්බුල විකිරණ ලබා ගන්න පුළුවන්. ඒක මේ ක්ලෝරින් වායුව H නුවට ඇල්ලුවෙන් පස්සේ ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරුවෙන් පස්සේ අපිට මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණුවක් වෙනුවට ක්ලෝරින් පරමාණුවක් ආදේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ ආදේශයක් කියන එක අදහස් කරන්නේ මේ ඉන්න හයිඩ්‍රජන් ගැලවිලා එයා වෙනුවට වෙන කෙනෙක් එනවා. අන්න ඒක ආදේශයක්. හරි. ඒ නිසා මේක ආදේශයක් කියලා කියනවා. හරි. ඒ නිසා එතන හයිඩ්‍රජන් පරමාණු ගිහිල්ලා ඒ වෙනුවට ක්ලෝරින් එනවා. ඒක ආදේශයක්. හරි. ප්‍රතික්‍රියා වර්ග දෙකක් තුන ආදේශ සහ ආකලන කියලා. ආකලනය කියලා කියන්නේ මේ කාබන්ට හිටපු නැති කෙනෙක් අලුතෙන් සම්බන්ධ වෙනවා. හරි. වැඩි වෙනවා පරමාණු ගන්න. කියන්නේ ඉන්න අය ඉඳද්දිම අලුතින් අය සම්බන්ධ වෙනවා නම් ආකලනයක්. ඉන්න අය ඉඳද්දිම හිටිද්දිම අලුතින් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් වැඩිපුර කෙනෙක් සම්බන්ධ වෙන එක ආකලනයක් කියනවා. හරි. ආදේශයක් කියලා කියන්නේ ඉන්න එක්කෙනෙක් ගිහිල්ලා ඒ වෙනුවට තව කෙනෙක් එනවා. අර අපි ඔය මේ මැච් එහෙම ගහනකොට ඔය නෙට් බෝල් මැච් එහෙම ගහන ගෑනු ළමයි අර ක්‍රීඩක ආදේශ කරන්නේ. එක ගෑනු ළමෙක් අයින් කරලා තව කෙනෙක් ගන්නවා. එහෙම ගන්නලා තියෙනවනේ. තව සමහරවල්ලාට ක්‍රිකට් වලත් එහෙමනේ. 11යිනේ සෙල්ලම් කරන්න පුළුවන්. ඒතර ඒ 11යින් කවුරු හරි එක්කෙනෙක් ඉන්ජර් වුණොත් එහෙම එයාව අයින් කරලා අනිත් කෙනෙක් ගන්න පුළුවන්. එහෙම පුළුවන්. ඉන්න කෙනා ඉඳද්දිම කරන් දෙන්නේ නැහැ. හරි. ක්‍රීඩා තරඟවලදී මේ ආදේශ කරන මිසක් කරන ආකලන කරන්නේ නැහැ. හරි. අහලා තියෙ ක්‍රීඩකයෝ ආකලනය කරනවා කියලා අහලා නැගලොක්වත් ක්‍රීඩකයෝ ආදේශ කරනවා තමයි අහලා තියෙන්නේ. නිසා එහෙම තමයි තියෙන්නේ. හරිද? හරි. ඒ වගේ ආදේශය කියන්නේ ඉන්න කෙනා ගිහිල්ලා ඒ වෙනුවට වෙන කෙනෙක් කෙන එක ආදේශයක්. ඒ නිසා තමයි මේක ආදේශ ප්‍රතික්‍රියාවක් කිව්වේ. හරි. ඉතින් මුක්ත ඛණ්ඩ කියන එක කියලා දෙනවා. මුක්ත ඛණ්ඩ කියන්නේ මොකක්ද කියන එක කියලා දෙනවා. හරි. මේක උදාහරණ ලියන්නකෝ. මේ ප්‍රතික්‍රියාව තව එහාට යනවා ළමයි. හරි මේක ලියන්න. මුලින් මේක ලියන්නකෝ. මේක කොටු කරගන්න. මේක අපි මීතේන් වලට කිව්වට වෙන ඕනම ඇල්කේන එකකට ගත හැකි ඕනම ඇල්කේන එක ක්ලෝරින් දාලා හිරුවෙලට ඇල්ලුවෙන් පස්සේ විසරිත හිරුවෙලිය තද හිරුවෙලට අල්ලන්නේ නැහැ. මොකද ප්‍රතික්‍රියාව ලොකු ශක්තියක් ඕනේ නැහැ. එතකොට තද හිරුවෙලිය හැම ස්පෝටන වෙන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මද හිරුවෙලිය ඔය උදේ 8 9 10ට තියෙන එක තමයි විසරිත කියලා කියන්නේ. විසරිත හිරුවෙලිය කිව්වේ ඒකට. හරි 8 9 10 වගේ අතර වෙලාව දවල් 12ට තියෙන ඉරිට අල්ලන්නේ නැහැ. හරි එහෙමොත් එම ස්පෝටන වෙන්න පුළුවන්. හරි ඒ නිසා එහෙම කරන්නේ නැහැ. පුපුරන්න පුළුවන්. මොකද වේගෙන් රියැක්ෂන් එක කරනවා. ඒ නිසා මේ සාමාන්‍ය වෙලාවට හිරුවෙලිය අඳුර කරන්නත් බෑ. අඳුරේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. පොඩ්ඩක් හරි ආලෝකය ඕනේ. ආලෝකය තිබුණාන් පස්සේ මේ ප්‍රතික්‍රියාව වෙනවා. හරි. ඉතින් මේකෙදි ප්‍රතික්‍රියාව වෙන බව හඳුන ගන්න ටික අමාරුයි. මොකද මේකත් වායුවක් මේකත් වායුවක්. හරි. ක්ලෝරින් තව දෙයක් ඉතින් මේ ප්‍රතික්‍රියාව වෙනවා. මේකේ ක්ලෝරින් වායුව ප්‍රතික්‍රියා කළා මේක හැදෙනවත් අමතරව HCl අතුරු ඵලයක් ලෙස HCl නිදහස් වෙනවා. ඉතින් අර මාධ්‍ය පරීක්ෂා කරන් පස්සේ HCl තියෙනවා නම් අපිට කියනවා ප්‍රතික්‍රියාව වෙලා කියලා කියන්න පුළුවන්. එහෙමත් තියෙන ක්‍රම ඉතින්. හරි හඳුනගන්න ක්‍රම තියෙන ගොඩක්. හරි ඒව ගැන පස්සේ කතා කරමු. මේක ඔච්චර ඕනේ නැහැ. හරි මේකෙදි තමයි ඔන්නෝම ප්‍රතික්‍රියාව. දැන් මේක ඊළඟට හිතුනද ඔයගොල්ලෝ මෙහෙම දෙයක්. මේ හැදෙන ඵලයේ තියෙනවනේ. ඉතුරු වෙන ඵලය. ඒකේ තියෙන්නේ එක හයිඩ්‍රජන් කෙනෙක් වුණොත් එක ක්ලෝරින් කෙනෙක් සම්බන්ධ වෙලානේ. ඒ කියන්නේ මේ ඵලය තියෙන්නේ වෙනස වෙන්නේ මේකේ තියෙන හයිඩ්‍රජන්ට වඩා ඒ වෙනුවට ක්ලෝරින් කෙනෙක් සිටීම. එතකොට ඔයගොල්ලෝ තව හයිඩ්‍රජන් තුනක් ඉන්නවනේ. ඔය තුන් දෙනා අයින් වෙන්න බැයිද? ඒවත් අයින් වෙන්න පුළුවන් ළමයි. ඒ කියන්නේ මේ හැදිච්ච ඵලය තව දුරටත් ක්ලෝරින් දැම්මොත් ඒ කියන්නේ වැඩිපුර ක්ලෝරින් දාලා HNU ලබා දුනොත් එහෙම ඉතුරු හයිඩ්‍රජන් පරමාණු වෙනුවටත් ලැබෙන්න පුළුවන් ක්ලෝරින් ආදේශ වෙන්න පුළුවන්. අපි ඒක පොඩ්ඩක් අටින් කියමු. හරි? ලියන්න. ඉහත ලැබෙන ඵලය විසරිත හිරුවෙලිය හමුවේ වැඩිපුර ක්ලෝරින් වායුව සමග ප්‍රතික්‍රියා කිරීමෙන් හයිඩ්‍රජන් පරමාණු සියල්ලම පාහේ H පරමාණු සියල්ලම පාහේ ක්ලෝරින් පරමාණු මගින් ආදේශ කළ හැක.
තප්පර දෙන්න. හරි. කොහොමද ගෝල? අද මේ පන්ති ගන්න. අද මේ අල්ලගෙන කි. ඉතින් ගන්න. දැන් උදේ කොහොමද මෙන්න කියලා ඉවරයි. නෑ ඉවරයි නම් මේ අමලෙන් මේ දාගෙන ගන්න. ඔය ඉතින් හැමදාම තියෙනවා. හරි ළමයි. දැන් ඔහොම මේ පොඩක් චුට්ට බලන්න. මේ දැන් මේකේ H එකක් වලට මුලින්ම ක්ලෝරින් එකක් ආදේශ වුණා. ඊට පස්සේ තව H එකක් වලට තව ක්ලෝරින් කෙනෙක්. ඔය විදිහට ඉස්සරහට යන පුළුවන් ළමයි. මෙහෙම. ඊළඟ එක්කෙන ICl2 එක අපි දානවා H new. එහෙම දැම්මොත් CHCl3. අවසාන වශයෙන් CCl4 ලැබෙන්න පුළුවන්. අවසාන ඵලය. ඔයගොල්ලෝ මතකද මේවා? මේක තමයි මීතේන්. හරි. මේක ක්ලෝරෝමීතේන්. මේක ඩයික්ලෝරෝමීතේන්. මේක ට්‍රයික්ලෝරෝමීතේන්, මේක ටෙට්‍රාක්ලෝරෝමීතේන්. හරි ඕන නම් ලියා ගන්න පුළුවන් වලට දන්න නිසා ඔයගොල්ලෝ. හරි. මේක ක්ලෝරෝමීතේන්. හරි. මේක ඩයික්ලෝරෝමීතේන්. මේක ට්‍රයික්ලෝරෝමීතේන්. මේක ටෙට්‍රාක්ලෝරෝමීතේන්. ඔයගොල්ලෝ දන්නවා නම් කරන්න. ඒ නිසා නාමකරණය පුළුවන් ඔයගලන්ට පළ ලියා ගන්න පුළුවන්. හරි. ඕක තමයි ලැබෙන්නේ ළමයි. ඔය විදිහට ඉතින් හිතා ගන්න පුළුවන් නේ. CH4 වල H පරමාණු හතරම ක්ලෝරින් මගින් ආදේශ කරන්න පුළුවන්. හරි. ඔකට අවශ්‍ය නම් ඒක එක විදිහට ලියන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ට ඕන නම් මේ කෙලින්ම CH4 වලින් CCl4 හදන්න මොකද පියවරෙන් පියවර කරන්න ඕනේ නැහැ. මෙහෙමත් පුළුවන්. හරි. ලියනකොට මෙහෙම ලියද හැක ඕන. CH4 gas ඊතලයක්. මෙතන Cl2H new. මේක වැඩිපුර කෙලුවා නම් වැඩිපුර Cl2 කෙලුවා නම් මේක ළමයි එක සැරේම CCl4 ලිව්වට වැරද්දක් නැහැ. ඒ නිසා මේ වැඩි හරියටම අර එකින් එකට යන රීතියක් නැහැ. එහෙම නැහැ. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේකේ තියෙන ඔක්කොම තියෙන එකින් එක තමයි සාමාන්‍ය යන්නේ. නමුත් එහෙම ගන්න ඕනේ නැහැ. හරි. මෙහෙම ලියන්න පුළුවන්. CH4 ඊතලයක් CCl4 කියලා එක පියවරකින් ගත හැකි මේ ඵලය දාන තියෙන Cl2 එක වැඩිපුර Cl2 එක H new. හරි. එහෙම දැම්ම නම් ලැබෙන ඵලය. එහෙමත් ලියා ගන්න හෝ කියලා ඕන. මෙහෙම ලියා ගන්න ඔයගොල්ලන්ට කෙලින්ම. ඒ නිසා ඔයගොල්ලන්ට අවශ්‍ය ඵලය එක ඊතලකින් ලියා ගැනීම හැකියාව තියෙනවා. හරි ළමයි. හරි මේක මොනවද ගැටලු තියෙනවද අහන්න ඕනේ. හරි. කතා කරන්න ඕනේ. මොනවද ප්‍රශ්න තියෙනවද? හරිද ළමයි? අපි යමුද මේ හරි මේ ටික ඇතිනේ. අපි ඊට පස්සේ මේක කොහොමද වෙන්නේ කියලා බලමු. හරි. ප්‍රතික්‍රියා යාන්ත්‍රණය බලමු. යාන්ත්‍රික හරි වැදගත්. අපි යාන්ත්‍රණය සාකච්ඡා කරනවා. ලියන මාතෘකාව ප්‍රතික්‍රියා යාන්ත්‍රණය. හරි. මේකම හරි මේකටම කියන්නේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය ගැන. හරි ළමයි. යාන්ත්‍රණයක් කියලා කියන්නේ මේ ශුද්ධ ප්‍රතික්‍රියාව. අපි කියන්නේ තුලිත රසායනික සමීකරණ දක්වන ශුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවානේ. ඒ ප්‍රතික්‍රියාවට හේතු වන ප්‍රතික්‍රියා පියවර. හරි පියවර සියල්ල එකතු තමයි යාන්ත්‍රණය කියලා කියන්නේ. හරි. ලියන්න. මෙහිදී ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ලෙස හඳුන්වන්නේ තුලිත රසායනික සමීකරණයෙන් ඉදිරිපත් වන
තුලිත රසායනික සමීකරණ ඉදිරිපත් වන ශුද්ධ රසායනික විපර්යාසයට හේතු වන ශුද්ධ රසායනික විපර්යාසයට හේතු වන ශුද්ධ රසායනික විපර්යාසයට හේතු වන ප්‍රතික්‍රියාවේ පියවර අනුක්‍රමයයි. ප්‍රතික්‍රියාවේ පියවර අනුක්‍රමය පිළිවෙල. හරි. ප්‍රතික්‍රියාවේ පියවර අනුක්‍රමයයි. හරි. පියවර අනුක්‍රමයයි. හරි ළමයි. ඉතින් මෙතනදී අපි පැහැදිලි කරගමු කොහොමද මේ ප්‍රතික්‍රියාවක් වෙන්නේ කියන එක. හරිද? දැන් අපි මේක මේ සාමාන්‍යයෙන් පොදුවේ තමයි මේ යාන්ත්‍රණයක් කියන එක කතා කරේ. පොදුවේ කියලා අදහස් කරේ මේ යාන්ත්‍රණ හඳුන්වන්නේ පොදුවේ මේ තුලිත රසායනික සමීකරණයකින් අපි ලිව්වොත් එහෙම ඒ ප්‍රතික්‍රියාවේ අපිට තියෙන ප්‍රතික්‍රියක සහ ඵල විතරනේ තියෙන්නේ ළමයි. එක පැත්තක ප්‍රතික්‍රියක අනිත් පැත්තේ ඵල තියෙන්නේ. ඒක කොහොමද උනේ කියලා නැහැනේ. මුලින්ම මොකද්ද වෙන්නේ? දැන් ඔයගොල්ලෝ දන්න ප්‍රතික්‍රියාවක් පටන් ගන්නකොට මොන හරි බන්ධනයක් මුලින් කැඩෙන්න එපයි. හරිද? ඊට පස්සේ එයාගේ මොන හරි අතරමැදි ඵල හැදෙන්න පුළුවන් සමහර ලාවට. කොහොම පියවර ගිහිලා තමයි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. සමහර ඒවා තමයි එක සැරේම, ඒ කියන්නේ එකම පියවරෙන් ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙන ඒවා තියෙන. ඒවා ගොඩක්ම අඩු ප්‍රමාණයක් තියෙන්නේ. ගොඩාක් වැඩි ප්‍රමාණයක් ප්‍රතික්‍රියා තියෙන්නේ මේ පියවර ගණනාවක් ඔස්සේ ගිහිලා ඵල බවට පත් වෙන ඒවා. හරිද ළමයි? ඉතින් මේ මුක්ත කණ්ඩක ආකලන මේක අපි කියන මේ මීතේන් වල ක්ලෝරිනීකරණය. ඒකෙදි පියවර ගණනාවක් හේතු වෙනවා ප්‍රතික්‍රියාවට. අපි අන්න ඒක සාකච්ඡා කරලා බලන්න තමයි හදන්නේ මේ පොදුවේ ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය හරහා. ඉතින් මේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය කියන එක හැම ප්‍රතික්‍රියාවකට උගන්වන්නෙත් නැහැ. හරි. ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය අපි හැම ප්‍රතික්‍රියාවක් උගන්වන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් අපි ප්‍රතික්‍රියා කිහිපයකට තමයි එහෙම කතා කරන්නේ. ඒ ඉදිරිපත් කරන ප්‍රතික්‍රියා සඳහා අපි ඉදිරිපත් කරන යාන්ත්‍රණ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. ඔයගලන්ට යාන්ත්‍රණය තනියම ලියන්න හැකියාව තියෙනවනේ මොකද්ද වෙන්නේ කියන එක. හරි. ඉතින් එහෙම තමයි උගන්වන්න හදන්නේ. ඉතින් මේ යාන්ත්‍රණය උගන්වනකොට ඒකද අපි පෙන්නනවා කොහොමද මේ ඉලෙක්ට්‍රෝන යොමු වෙන්නේ? කොහොමද බන්ධන කැඩෙන්නේ? හරි. කොහොමද බන්ධන හැදෙන්නේ කියන එක අපි ඊතල මගින් ඉදිරිපත් කරන්නේ. ඊතල දාන විදිය හරි. ඊතල වල වර්ග තියෙනවා. සමහර අපි සම්පූර්ණ ඊ හිසක් තියෙනවා. වක්‍ර ඊතල තියෙනවා. වක්‍ර අඩ ඊතල තියෙනවා. අපි යන්නේ ඒවත් උගන්වන මොනවද මේවෙන් අදහස් කරන්න කියන එක. අන්න ඒවත් ඉගෙන ගත්තාම ඔයගලන්ට යාන්ත්‍රණය බොහොම ලේසියෙන් කරගන්න පුළුවන්. යාන්ත්‍රණය ඉගෙන ගන්න හරියට එතකොට අපිට අර